පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍ර දේශනාවේ 3 වෙනි ධර්ම දේශනාව. පහුගිය දවසක උතුම් රතන සූත්‍ර දේශනාව මුල් කරගෙන දේශනා පෙළක් සිදු කරන්න සූත්‍ර දේශනාව ආරම්භ කළත් අවස්ථා කීපයක දේශනාව ඉදිරියට සම්පූර්ණ කරන්න අපහසු වුණා. ඒ නිසා මේ උතුම් සූත්‍රයේ මූලික කරගෙන දේශනා 2ක් පමණයි මීට කලින් සිදු කරලා තියෙන්නේ. අද මේ පින්වත් පිරිස මේ දායකත්වයේ දරනු ලබන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවේ 3 වෙනි ධර්ම දේශනාව සිදු කිරීම සඳහා. පින්නතුනි දෙවැනි ධර්ම දේශනාව නිමා කළේ අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට රතන සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කරන්න කටයුතු සූදානම් කළාට පස්සේ භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් සමග ගංගානම් නදිය තරණය කරන්න බිම්බිසාර මහරජුරු හදලා තිබිච්ච විශාල නැවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනයේ මස්තකයේ වැඩ හිටියට පස්සේ රහතන් වහන්සේලා 500 නමත් තමන් වහන්සේලාට සුදුසු නිසි ආසනවල වැඩ හිටිය කියන කාරණාවත් සියලු දෙනා වහන්සේම නැවට වැඩම කළාට පස්සේ මේ නැව ගමන් ආරම්භ කළා. මේ වෙලාවේ බිම්බිසාර මහරජුරු සියලු ආභරණ වලින් සැරසිලා ගංගා නදියට බැහැලා මේ නැව පිටිපස්සෙන් පසු ගමන් කරනවා. ඉතින් රජුට බොහෝ දුර යන්න බැහැනේ. ගඟේ ගිලෙනවා. ඒ නිසා රජුරෝ තමන්ගේ කරවටක් එනකන් ජලයේ ගිලෙමින් නැව පිටිපස්සෙන් යනවා. එතනින් නතර වෙලා බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් ආමන්ත්‍රණය කරනවා. කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවෙන් භාග්‍යතුන් වහන්සේ ආපහු වඩින්නේ කවදද? යම් දවසක භාග්‍යතුන් වහන්සේ ආපහු රජගහ නුවරට වඩිනවද? ස්වාමීනි එතෙක් බිම්බිසාරත් මාලිගාවට යන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ වඩිනතුරු මම මේ ගම් යුරට වෙලා බලාගෙන ඉන්නවා කියලා රජුරු කියනවා. ඉතින් නැව ක්‍රමක්‍රමයෙන් විශාලාව පැත්තට ගමන් කරනවා. මේ වෙනකොට අහසේ ඉඳලා කෝටි ගණන් දෙවිවරු බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. ඒ විතරක් නෙමෙයි ගඟ පතුලේ ඉඳලා කම්බලස්ස තරාදී නාග සේනාධිපතිවරු ඇතුළු නාග පිරිසත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා පවත්වනවා. ඉතින් මේ කාරණාව සඳහන් කරනකොට අතිරේක කාරණාවක් ඉස්මතු කරලා සිහිපත් කරන්න කල්පනා කළා නාගයෝ පිළිබඳව. නාගයෝ පිළිබඳව අපි බොහෝ තොරතුරු දන්නේ නැහැ. නමුත් ධර්මයේ නාගයන් පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් කරලා තියෙනවා. නාග ලෝකේ ඉන්න අය පිළිබඳව මේ නාගයින් පිළිබඳව විශාල විස්තරයක් ත්‍රිපිටකයේ අන්තර්ගතයි. භාග්‍යතුන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට නාගයන්ද ගඟපතුලේ ඉඳගෙන පූජා පැවැත්වුවා කියන කාරණාවේදී ඒක ඉස්මතු කරන්න ටිකක් වටිනවා. නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වෙන නිසා. විශේෂයෙන් සඳහන් කරනවා මේ නාගයෝ සහ ගුරුලෝ පිළිබඳව. දැන් අපි සුපර්ණ නාගයෝ කියන තැන කතා කරන තව වචනයක් තමයි නාග සුපර්ණ කියන වචන දෙකම කියවෙනවා. සුපර්ණයෝ කියලා කියන්නේ ගුරුලන්ට. ඒතර මේ ගුරුලෝ උපදින හැටි සඳහන් කරනවා ආකාර 4න්ම ඉපදෙනවා කියලා. මොනවද මේ ආකාර 4 කියන්නේ? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ,
ඕපපාතික. ආකාර 4ක් තියෙනවා. මේ ආකාර 4න්ම ගුරුලෝ උපදිනවා. ගුරුලෝ ආකාර 4න්ම උපදිනවා වගේ නාගයොත් මේ ආකාර 4න්ම උපදිනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදිනවා. ජලාබුජ කියලා කියන්නේ ජලයේ උපදිනවා. නැත්නම් ජලයෙන් වට වුණ ප්‍රදේශවල ජලය ආශ්‍රය කරගෙන උපදිනවා. සංසේදජ කියලා කියන්නේ තෙත් පරිසරයේ උපදිනවා. ඕපපාතික කියලා කියන්නේ මවෙක් නැතුව, පියෙක් නැතුව ඉබේම පහළ වෙනවා. ඕපපාතිකයි. ඉතින් මේ ආකාර 4න්ම ගුරුලොත් උපදිනවා, නාගයොත් උපදිනවා. නාගයන්ගේ විස පිළිබඳව සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නාගයන් සතුව විස වර්ග 1024ක් තියෙනවා කියලා. අපි හිතනවට වඩා බොහෝම භයානකයි. මොකද බොහෝම විස සහිත සර්පයෝ පිළිබඳව ධර්මයේ විස්තර කරපු සමහර තැන් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධානව භික්ෂූන් වහන්සේලා 69ක් විතර වනාන්තරයේ ගල් ගුහාවක භාවනා කරනවා. ගුහාවම පිරීලා භික්ෂූන් වහන්සේලාගෙන්. සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයෙක් රහතන් වහන්සේ නම මේ ගල් ගුහාවේ දොරටුව පැත්තට වෙන්න කෙරවලේ ඉන්නේ. උන්වහන්සේ භාවනා කරමින් ඉන්න වෙලාවේ මේ ගල් ගුහාවේ පිටපැත්තෙන් සර්ප පැටවු දෙන්නෙක් ගුහා කන්දේ උඩට නගිනවා. එහෙම ගොඩ වෙනකොට එක සතෙක් ලිස්සලා වැටෙනවා. වැටෙන්නේ මේ මහරහතන් වහන්සේගේ ඇඟට. දෂ්ට කළා නෙමෙයි. සර්පයා ගෑවුනා විතරයි. රහතන් වහන්සේ වහාම අවදි වෙලා අනික් භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා මාව වහාම මේ ගල් ගුහාවෙන් ඉවත් කරන්න කියලා. තනියම ඉවත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැති වෙතිනේ ඒ විසත් එක්ක. දැන් වහාම මාව ඉවත් කරන්න කියලා කියනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා වහාම අවදි වෙලා යහනක තියාගෙන බොහොම ඉක්මනට ගුහාවෙන් ඈතට අරන් යනවා. එයි මේ වහාම ඉවත් කරන්න කියලා කියන්නේ. මේ සර්පයා ගෑවුනාට පස්සේ කොයිතරම් විසයිද කියනවනම් ගෑවුන මිනිස්සයා පුපුරනවා කියලා සඳහන් කරන්නේ. නිකන් මේ ඇඟ ඉරිතැලිලා යනව නෙමෙයි. පොල් කුඩු මිටක් වගේ ඉහිරෙනවා කියලා කියන්නේ. පොල් කුඩු සමානව ඇඟ කුඩු වෙනවා කියලා කියන්නේ පුපුරලා. ඉතින් ගුහාව ඇතුලේ එහෙම පිපුරුවා නම් ඇතුලේ වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා අපවිත්‍ර වෙනවා. ඒ නිසායි කියන්නේ මාව වහාම එළියට ගෙනියන්න කියලා. එතකොට ඒ තරම් දරුණු විෂ තියෙන සර්පයෝ ඉන්නවා කියන කාරණාව ධර්මයේ සඳහන් කරනවා. ඉතින් මෙතන භාග්‍යතුන් වහන්සේ නාගයන්ගේ විෂ ප්‍රභේද 1024ක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා වෙනම සාකච්ඡා කළ යුතු දීර්ඝ කරුණු. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අනුද්දරණීය කියලා නාග කොටසක් ඉන්නවා කියලා. ගුරුලන්ට අල්ලන්න බැරි අනුද්දරණීය නාගයෝ. ඒ වාගේ නාග වර්ග 7ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. ගුරුලන්ට අල්ලන්න බෑ. සාමාන්‍යයෙන් නාගයා ගුරුලට බයයි. මොකද ගුරුලෝ නාගයාව අල්ල ගන්නවා. ඉතින් නමුත් සඳහන් කරනවා මේ නාග වර්ග 7ක් ඉන්නවා ගුරුලන්ට අල්ලන්න බෑ කියලා. සමහර වෙලාවක අපි අර නන්දෝ පනන්ද දමනේ වාගේ අවස්ථාවන් වල දකිනවා නාගයෙක් සහ ගුරුලෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් මහමොග්ගල්ලාණන් වහන්සේගේ පින්තූරයක් ඇඳලා තියෙන ওই විහාරවල එහෙම අපි දකිනවා. ඉතින් මෙතනත් ඉන්නේ මහා බලගතු නාගයෙක්. කොයිතරම් බලගතුද? මේ නන්දෝපනන්ද කියන නාගරාජයා මහමෙර වෙලා ගන්න තරම් සමත්. ඒතර මහමෙර කොච්චර උසයි කියනවද?
සාගරයෙන් උඩට යොදුන් 84000ක් උසයි. සාගරයෙන් උඩට. සාගරයෙන් යටට යොදුන් 84000ක් තියෙනවා. මේ පර්වතයේ මුළු උස යොදුන් 1,68,000ක්. මේ පර්වතයේ මුදුනේ තමයි තව්තිසාව තියෙන්නේ. සක්‍ර භවන තියෙන්නේ මේ මහමේරු පර්වතයේ මුදුනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වඩින්නේ තව්තිසාවට. ඉතින් මගට වඩිනකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි වෙනදනම් මේ හරියට එනකොට තව්තිසාව පේනවා. නමුත් අද තව්තිසාව පේන්නේ නැහැ කියලා. මේ නන්දෝපනන්ද නාගරාජයා නාග කන්‍යාවන් සමග විනෝද වෙමින් ඉන්න වෙලාවක දකින්නවා භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නය වඩිනවා. එතකොට ඒ වඩින්නේ තමන්ගේ හිසට ඉහළින්නේ. ඒ හින්දා නාගයාට මානයක් ඇති වෙනවා මේ මහණුන් මගේ හිසට ඉහළින් ගියහම පාදවල තියෙන දූවිලි එහෙම මගේ හිස මත වැටි. මාව අපවිත්‍ර වෙයි. ඒකට ලොකු මානයක් තියෙනවා කේන්තියක් එනවා. ඒ නිසා තමයි මහමෙර වෙලාගෙන ඊට මුදුනින් පෙන ගොබේ තියාගන්නවා. හිතන්නක කොච්චර ප්‍රමාණයක්ද කියලා. මහ බල සම්පන්න නාගයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මොකද්ද මේ තියෙන බාධාව කියලා. ඉතින් කාරණාව දැනගත්තාම රහතන් වහන්සේලා ඉදිරිපත් වෙනවා ස්වාමීනි නාගයා මෙල්ල කරන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ කාටවත් අවසර දෙන්නේ නැහැ. නොයෙක් රහතන් වහන්සේලා අහනවා මම මෙල්ල කරන්නම් කියලා. අවසර දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. නිහඬවම වැඩ ඉඳලා මහමුගලන් මහරහතන් වහන්සේට තමයි අවස්ථාව දෙන්නේ. මොකද මේ නාගයා ඒ තරම්ම ප්‍රබලයි. ඒ නාගයා দমনය කරනවා නම් කරන්න හැකියාව තියෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේට පහසුවෙන් කරයි. ඉතින් අවස්ථාව ලැබුණහම නාගයාගේ කුස ඇතුළට උන්වහන්සේ වැඩලා කුස ඇතුලේ සක්මන් කරනවා. ඉතින් එහෙම වෙහෙසවන්න උත්සාහ කළාට මේ නාගයා වෙහෙසවන්න බෑ එහෙම. අන්තිමට නොයෙක් උත්සාහයන් දරලා බැරි නිසා මොග්ගල්ලාණන් වහන්සේ කල්පනා කරනවා මොහු দমনය කරන්න නම් යන්න ඕනේ එළියට කියලා. හැබැයි දැන් නාස් සිදුරින් තමයි පිට වෙන්නේ. එක නාස් සිදුරකින් ඇතුල් වුණා අනික් නාස් සිදුරෙන් තමයි එළියට එන්නේ. දැන් නාගයා දන්නවා අනිවාර්යෙන් දැන් නාස් සිදුරෙන් එළියට එනවා. ඒ එනකොටම විසදුමක් මෙබලා මේ ශ්‍රමණයා නසන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඉතින් නාස් පුඩුවෙන් එළියට එන්නේ මොග්ගල්ලාණන් වහන්සේ නෙමේ මහ දැවැන්ත ගුරුලෙක්. ඒ ගුරුලා දැක්ක ගමන් නාගයා බය වෙනවා. එහෙනම් ජීවිතේ ඉල්ලනවා. මාව දැහැගන්න එපා කියලා. ඉතින් ඒ වගේ එතනින්ම නාගයාත් দমনය වෙනවා. ගුරුලට නාගයා බොහොම බයයි. නමුත් සඳහන් කරනවා එහෙමනම් ගුරුලට බය නැති. ගුරුලන්ට අල්ලන්න බැරි නාග වර්ග 7කුත් ඉන්නවා කියලා. ඒ තරම්ම ප්‍රබලයි. සංයුත්ත නිකායේ නාග සංයුත්තේ තමයි මේ නාගයෝ පිළිබඳව විශේෂ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. පනීතතර. ඊටාම උසස් කුලේ නාගයෝ. ඊටාම උසස් අය. නාග රජවරු පනීතතර කියලා කියන්නේ. කම්බලස්සතර කියලා කියන්නේ නාග සේනාධිපතිවරු. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ විරූපාක්ෂය. දැන් සතරවරන් දෙවියෝ ගැන අපි කතා කරනවානේ. විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දතරාෂ්ට කියලා. එතකොට විරූපාක්ෂ කියලා කියන්නේ නාගයන්ට අධිපති දිව්‍ය රාජයා. විරූපාක්ෂ දිව්‍ය රාජ්‍යරුවන්ගේ දේව සභාවේ ඇමතිවරු 28 දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ මෙන්න මේ කම්බලස්සතර ආදී නාගරාජයෝ. ඉතින් හරිම ප්‍රබලයි. ඉතින් සඳහන් කරනවා මේ මහා නාග සේනාධිපතිවරු ගුරුලන්ට අල්ලන්න බැරි ජාතියක්. චාතුම් මහරජික රජවරු 4 දෙනාගෙන් ධෘතරාෂ්ට්‍ර නැත්නම්
විරූපාක්ෂ රජුරු යටතේ තමයි නාගයෝ ගන්ධබ්බයෝ පාලනය වෙනවා කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි මේ කාරණා විස්තර කරනකොට අපේ අට කතාවල් වල තවත් බොහෝ විස්තර අන්තර්ගත කරලා සඳහන් කරනවා මේ ගන්ධබ්බ කියන පිරිස පිළිබඳව. ගන්ධබ්බ කියලා විශේෂයෙන් ගුරුලන්ට කියනවා. දැන් සුපර්ණ කියලත් ගුරුලන්ට කියනවා. ගන්ධබ්බ කියලත් ගුරුලන්ට කියනවා. එතකොට ගුරුලන්ට මේ කාරණාව සම්බන්ධයෙන් නම් කීපයක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තේරුම් කරලා තියෙනවා. මේන් සඳහන් කරනවා මේ ගන්ධබ්බ කියන වචනය ආකාර කීපයකින් සඳහන් කරනවා කියලා කියහම ගුරුලන්ටත් ගන්ධබ්බ කියලා කියනවා. එතකොට අපි අහලා තිනවා මේ ගාන්ධර්ව කියලා වචනය. කාටද ගාන්ධර්ව කියලා කියන්නේ? සංගීත සපයන්නන්ට ගාන්ධර්වයෝ කියලා කියනවා. ඊට අමතරව ප්‍රතිසන්දි චිත්තයට ගන්ධබ්බ කියලා කියනවා. හැබැයි ඒක චිත්තක්ෂණයි. ප්‍රතිසන්දි චිත්තේ ඒක චිත්තක්ෂණයි. ඒක චිත්තක්ෂණයට තමයි මෙතන ගන්ධබ්බ කියලා කියන්නේ. හැබැයි මේ කාරණාව හුඟක් දෙනා වරද්දගෙන තියෙන බවත් පේනවා. මරණයට පත් වුණ කෙනෙක් උපදින්න තැනක් හොය හොය ගන්ධබ්බෙක් හිටියට සැරිසරනවා කියන කාරණාව බොහෝ තැන්වල සඳහන් කරනවා. හැබැයි නිර්මල ත්‍රිපිටකයේ එහෙම කාරණාවක් නැහැ. මේ පංචස්කන්ධය අත්හරිනකොට තව පංචස්කන්ධයක් අල්ල ගන්නවා. කියන්නේ උපාදානස්කන්ධයක් අල්ල ගන්නවා. මේ උපාදානස්කන්ධය අත්හරිනකොට තව එකක් අල්ල ගන්නවා. එහෙම නැතුව සැරිසරන ආත්මයක් ගැන බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරන්නේ නැහැ. සමහර අය නම් සඳහන් කරන්නේ අවුරුදු ගණන් සැරිසරසර උපදින්න තැනක් හොයනවා කියලා. ඉතින් එහෙම හැකියාවක් තිබ්බනම් අපරාධිනේ ඇවිදලා හොයලා ඒ මොකටද දුප්පත් තැනක් හොයාගන්නේ? දුප්පත් ගෙදරක උපදින්න ඕනේ නැහැ නෙච්චර හොයලා. ඉපදුනාට පස්සේ දුක් විඳින්න එපේ. අඬදබර තියෙන ගෙදරක උපදින්න ඕනේ නැහනේ. ලෙඩ රෝග තියෙන තැනක උපදින්න ඕනෙත් නැහනේ. සමහර තැනක ඉපදුනහම මවට දරුවා පෝෂණය කරන්නවත් ශක්තියක් නැහැ. ඉතින් හොයාගෙන ගිහිල්ලා උපතක් ලබනවා නම් ඇයි එහෙම තැන්වල උපදින්නේ? අපි කවුරුවත් දුක් විඳින්න කැමති නැහැනේ. හැමෝටම තිබුණ සැප විඳින්න පුළුවන් තැන්වල උපදින්න. එන්නදී එහෙම කාරණාවක් තියෙනවා නම් එහෙම වෙන්න තිබුණා. නමුත් එහෙම එකක් නැහැ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරන්නේ ඒකයි. නේද? ප්‍රතිසන්දි චිත්තයට ගන්ධබ්බ කියලා කියනවා. ඒ නිසා මේ ගන්ධබ්බ කියන වචනයත් ධර්මයේ මේ විදිහට ආකාර කීපයකින් පැහැදිලි කරනවා. ඊට අමතරව තවත් විස්තර කරනකොට මේ කම්බලස්සතර නාග සේනාධිපතිවරු ඊටාම ප්‍රබලයි. තව ඉන්නවා දතරට්ට. කාටද දතරට්ට කියලා කියන්නේ? නාග රජවරුන්ට. පනීතතර කියලා කියන්නේ ඊටාම උසස්. ඊළඟට දතරට්ට කියලා කියනවා නාග රජවරුන්ට. විශේෂයෙන් සඳහන් කරනවා මේ කම්බලස්සතර, දතරට්ට, පනීතතර මේ ආදී අය ගුරුලන්ට අල්ලන්න බෑ කියලා. අපි මුලින් මතක් කළානේ ගුරුලන්ට අල්ලන්න බැරි නාග වර්ග 7ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ සත්ත්‍ය සීදන්තර වාසී සයුරු වලලු 7කින් එහා ඉන්න තවත් පිරිසක් ගැන. ඉතින් අපි අහලත් නැහැනේ. සයුරු වලලු 7ක් පිළිබඳව අපි අහලත් නැහැ. නමුත් පින්නතේ ධර්මයේ සඳහන් කරනවා මේ සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට මේ ලෝකේ පෙනෙන ප්‍රමාණයක් තියෙනවා, නොපෙනෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ලෝකේ සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. අපිට නොපෙනෙන ප්‍රමාණයක් මේ ලෝකේ තියෙනවා. දැන් මේ සයුරු වලලු 7කින් එහා. දැන් ඔය ධර්මයේ කතා කරනවානේ යොදුන් 150ක් දිග ගුරුළු ගැන. යොදුනක් කියලා කියන්නේ කොච්චර දුරක්ද?
අපි දල වශයෙන් සඳහන් කළොත් 70ක්ම 10ක් කියලා. එතකොට යොදුන් 150ක් ගැන කියහම කොච්චර දුරයිද? සතපුම් 1500කට විතර ආසන්න ප්‍රමාණය. ඉතින් ඒ තරම් විශාල ගුරුලෝ ගැන අපිට තේරුම් ගන්නවත් බෑ. නමුත් එහෙම ගුරුලෝ ඉන්නවා කියලා සඳහන් කරනවා. දැන් ආලවක සූත්‍රයේ එහෙම ආලෝක යක්ෂයාට සමච්චල් කරනකොට කේන්ති ගස්සන්න හදනකොට කියනවනේ අපේ භාග්‍යතුන් වහන්සේ යොදුන් 150ක් දිග ගුරුළු රාජයෙක් නම් ආලෝක ඔබ නිකන් ඒ ගුරුලා ගාව කපුටෙක් විතරයි කියලා. ඒ ආලෝකට කේන්ති ගිහිල්ලා අහනවනේ මම වාගේ කෙනෙක් ළඟ මුලගේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතකොටයි කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ යොදුන් 150ක් දිග ගුරුලෙක් නම් ඒ ගුරුලා ළඟ ඔබ කපුටෙක් විතරයි කියලා. ඉතින් එතකොට දැඩිසේ කෝප වෙනවා. ඉතින් එතකොට එහෙම ගුරුලෝ පිළිබඳව සඳහන් කරලා තියෙන මේ සයුරු වලලු 7කින් එහා ඒ ගුරුලෝ ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. සත්ත්‍ය සීදන්තර වාසී. එතකොට එහෙම ජීවත් වෙන නාගයොත් ඉන්නවා. කියන කාරණාව පැහැදිලි කරමින් සඳහන් කරනවා පටවිට්ටක කියලා නාග කොට්ටාසයක්. මේ ගුරුලන්ට අල්ලන්න බැරි අය. පටවිට්ටක කියන්නේ පොළොව යට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අල්ලන්න බෑ. පබ්බතට්ටක පර්වත උඩ සහ පර්වත යට ජීවත් වෙනවා. පර්වත ඇසුරු කරගෙන. ඒගොල්ලන්ට කියන පබ්බතට්ටක කියලා. විමානට්ටක කියලා කියන්නේ විමාන ඇතුලේ ජීවත් වෙනවා. ඒ විමාන කියලා කියහම එහෙම විමාන අහසෙත් තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් අපිට පේන්නේ නැහැනේ. විමානට්ටක නාගයෝ. ඊළඟට සඳහන් කරනවා පනීතතර. ගුරුලන්ට වඩා නාගයා ඊටාම උසස්. පනීතතර. මෙහෙම කොට්ටාස 7ක් සඳහන් කරනවා. පබ්බතට්ටක, විමානට්ටක, පටවිට්ටක, සත්ත්‍ය සීදන්තර වාසී, දතරට්ටක, කම්බලස්සතර, පනීතතර. මේ කියන නාග වර්ග 7 ගුරුලන්ට අල්ලන්න බෑ කියලා සඳහන් කරන්නේ. ඊටාම ප්‍රබල නාගයෝ පිළිබඳව තමයි විශේෂයෙන් සඳහන් කරන්නේ. නමුත් මේ සියලු දෙනා වගේ භාග්‍යතුන් වහන්සේට උපහාර දක්වනවා. ගංගා නදියෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට. ඊළඟට සඳහන් කරනවා අණ්ඩජ ගුරුලෙකුට. ඒ කියන්නේ බිත්තර වලින් ඉපදිච්ච ගුරුලෙකුට බිත්තරයකින් ඉපදිච්ච නාගයෙක් අල්ලන්න පුළුවන් කියලා. ජලාබුජ ගුරුලෙකුට ජලාබුජ අණ්ඩජ කියන නාගයෝ දෙන්නම අල්ලන්න පුළුවන්. සංසේදජ ගුරුලෙකුට සංසේදජ, ජලාබුජ, අණ්ඩජ කියන නාගයෝ 3 දෙනාම අල්ලන්න පුළුවන්. ඕපපාතික ගුරුලෙකුට මේ 4 කොට්ටාසෙම අල්ලන්න පුළුවන්. ඒ වගේ ගුරුලන්ගේ ප්‍රබලතාවය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා. නමුත් ඊතුරු වර්ග ගුරුලන්ට ග්‍රහණය කරන්න අල්ලගන්න පුළුවන්කමක් නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන මේ නාගයෝ සිව් පිරිසම හොඳට දන්නවලු තමන් මෙතන ඉපදුනේ පෙර පින් කරලා කියලා. අපි මේ ආත්මවල ඉපදිලා ඉන්නේ පෙර පින් කරලා කියලා මේ නාගයෝ හොඳ ආකාරයෙන්ම දන්නවා. අන් ඒක නිසා තමන් ආවේ මොකටද මෙහාට කියන කාරණාව දැනගෙන මේ සසරින් මිදෙන්න මනාව සිල් රකින්නවා කියන කාරණාව ධර්මයේ සඳහන් කරනවා. මේගොල්ලන්ගේ ශක්තිය, හැකියාව, විසවේගය මහ පුදුමයි. ඒ තරම් හැකියාවන්, බලයන්, ශක්තියින් තියාගෙන ඒ ශක්තිය පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනවා. අපිට ලොකු දෙයක් හිතන්න අවස්ථාවක්. ඒ තරම් හැකියාවන්ගෙන් පිරීලා ඉඳගෙන තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා තව කෙනෙකුට පහර දෙන්න යන්නේ නැහැ. තව කෙනෙක් බය කරන්න යන්නේ නැහැ. තව කෙනෙකුට කරදර කරන්නේ නැහැ. ඇයි? සංසාරයෙන් එතර වෙන්න ඕනේ හින්දා. ප්‍රඥාවන්තයි. පෙර පින් කරලායි මෙතෙන්ට ආවි. ඒ ලැබිච්ච අවස්ථාවෙන් පින් කරන්න ඕනේ කියලා.
ඔය සීලව නාගරාජ ජාතක කතාවේ එහෙම සඳහන් කරන්නේ. අපේ මහා බෝසතාණන් වහන්සේත් මේ වාගේ අති ප්‍රබල නාග කුලයක ඉපදිලා ඉන්න එක කාලෙක. කොච්චර ප්‍රබලද කියනවනම් ඒ නාගයාගේ එක බැල්මකින් දහස් ගණන් දසදහස් ගණන් විනාශ කරන්න පුළුවන්. ඒ දෂ්ට කළනේ බලන්න විතරයි ඕනේ. ඒ තරම්ම ප්‍රබලයි. ඒ තරම් ප්‍රබලව ඉපදිච්ච මේ නාගරාජයා තමන්ගේ හැකියාව පාවිච්චි කරන්නේ නැති නිසා දර කඩන්න ගියපු මිනිස්සු දරමිටිය බඳින්නත් පාවිච්චි කළා කියනවා. නමුත් අර හැකියාව ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. මොකද තමන් පව් කරගන්න ඕනේ නෑ ඉවසනවා. හැකියාව තියෙන ප්‍රඥාවන්තයෝ එහෙමයි. හැබැයි ප්‍රඥාව නැත්තම් තමන් ප්‍රගුණ කරගත්ත නොයෙක් ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරනවා තමන්ටම නිරේට යන්න. අර එහෙම අවස්ථා ධම්මපද පාළියෙත් බොහොම පැහැදිලි කරනවා. අර ඉලක්කයට ගල් විදින්න ඉගෙන ගත්ත කෙනෙක්. උගත් ශිල්ප ශාස්ත්‍රයේ නිරේට පාවිච්චි කරපු කෙනෙක් හැටියට හඳුන්වන්නේ. ඉලක්කයට ගල් විදින්න පුළුවන්. හැබැයි ඒක ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට ගුරුවරයා මෙයාට නොඑක් අවස්ථාවන් වල යාඥා කළාට ඉල්ලීම් කළාට ශාස්ත්‍රයේ උගන්වන්නේ නැහැ. ඉතින් ශාස්ත්‍රයේ උගන්වන්නේ නැති වුණාට මොහු ළඟ ඉඳලා බැල මෙහෙවරකම් කරලා අම්මට උපස්ථාන කරලා මේ නොයෙක් දේවල් කරලා කොහොම හරි ඒ ශාස්ත්‍රයේ උගන්වන්න කැමති කරව ගන්නවා. ශාස්ත්‍රයේ උගන්වලා ඉවර වෙලා ගුරුවරයා අහනවා දැන් ඔබ මේක පරීක්ෂා කරන්නේ කොතනද? ඊට පස්සේ කියනවා කිසියම් තැනක මිනිහෙක් හරි ගවයෙක් හරි යොදාගෙන පරීක්ෂා කරන්නම් කියලා. ඒකට කියන එපා. ගවයෙක් මැරුවොත් මෙච්චර දඩ, මිනිහෙක් මැරුවොත් මෙච්චර දඩ. එතන උඹට දඩ ගෙවන්න වෙන්නේ නැහැ නේ. දඩ ගෙවන්න සල්ලි නැහැ. ඒ හින්දා එපා එහෙම කරන්න. දැන් මොහු ඊට පස්සේ දැන් තමන්ගේ ශිල්ප පරීක්ෂා කරන්න යනවා. යනකොට මොහුට දකින්න ලැබෙනවා පසේ බුදු කෙනෙක්. කල්පනා කරනවා මොහුට නම් අම්මලා තාත්තලා නැහැ. එහෙනම් මොහු ඉලක්ක කරගෙන මගේ ශිල්ප පරීක්ෂා කරන්න පුළුවන්. ගල් කැටයක් අරගෙන මේ ඇඟිල්ලෙන් විදින්නේ ගල්. අතකුරු ගසනවා කියලා කියන්නේ. හරියටම පසේ බුදුරජාණන් වහන්සේගේ කන් සිදුර ඉලක්ක කරලා ගලක් විදිනවා. මේ කණෙන් ඇතුල් වෙලා ඊළඟ කණෙන් පිට වෙනවා. දරා ගන්න බැරි දැඩි වේදනාවක් දැනෙනවා. පිඬුසිඟා වඩින එක නතර කරනවා. අහසින්ම කුටියට වැඩලා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා. අපේ ආර්යයන් වහන්සේ අද පිණ්ඩපාතේ වැඩි නැත්තේ ඇයි? ගමේ මිනිස්සු හොයාගෙන යනවා කුටියට. යනකොට භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාලා. බොහෝ දෙනා විලාප කී කී අඬනවා. මේ වැල නොකැඩි පිරිස කුටියට යන නිසා අර අතකුරු ගහපු ගෙනත් යනවා. ගිහිල්ලා ඔහුත් බලලා කියනවා මේ ශ්‍රමණයා ඊයේ මැරුවේ මමනේ කියලා කියනවා. බාණ්ඩකෝ අඥානකමේ තරම ඉලක්කය ගත්තේ කාටද? ඊළඟට තමන්ම මැරුවා කියලා කියනවා. මිනිස්සු අන්තිමට අල්ලගෙන ගහලම මරනවා. ඉතින් තමන් උගත් ශාස්ත්‍රයේ මෙලවයි පරලොවයි දෙකයිම පරිහානියට යොදාගත්තේ. ඒ වගේ හිතන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ තියෙන හැකියාව මිනිස්සු අපායට යන්න කොච්චර යොදා ගන්නවද කියලා. තමන්ගේ හැකියාව නිරේට යොදන තර. දැන් මොන තරම් සංසාරේ පින් කරන්න ඇද්ද? මුලින්ම තුවක්කුව හදපු කෙනා. ඒක පොඩි ඥානයක් නෙමෙයිනේ. මුලින්ම බෝම්බය හදපු කෙනා. කොයිතරම් ඥානවන්තද? පොඩි උපකරණයක් තුලින් සතපොම් ගානක් ඈතට වෙඩි උණ්ඩයක් යවන්න තරම් හැකියාව. කොහොම නුවණකින් කල්පනා කරලා කරන්නේ? එතකොට එයාට ඒ නුවණ ලැබුණේ කොහොමද? සසර කරපු කුසල් නිසානේ. නමුත් ඒ කුසලය යොදලා තියෙන්නේ තමන්ගේ දියුණුවට නෙමෙයි තමන්ගේ විනාශයට. ලෝකේම විනාශයට යොදලා තියෙන්නේ. එතකොට දැන් ඒක රටකට ප්‍රහාරයක් එල්ල කරාම මුළු රටක් විනාශ කරන්න පුළුවන් අවියාවිද නිපදවපු අයට මොන නුවණක් ඇද්ද? ඒ අය ඒ පැත්තට යමු වෙන්නේ නැතුව ඒ අය මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පැත්තෙන් ඉහළට යන්න යමු වුණා නම් සමහරවල්ලාට රහත් වෙලා ඉනවතින්නේ.
නමුත් ඒක යහපතට නෙමෙයි අයහපතට යෙදිලා තියෙන්නේ. නමුත් සිල් රකින්න නිසා මේ ගෝර කටුක සංසාරයෙන් එතර වෙන්න ඕන නිසා තමන් සන්තක තමන්ගේ හැකියාව කොච්චර තිබුණත් ඒක තමන්ගේ ආරක්ෂාව උදෙසාවත් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ තරම් ප්‍රබල නාගයා ධර්මිටිය බඳින තුරුත් නිශ්ශබ්දයි. හැබැයි තමන් නාගයෙක් කියලා පෙන්නලා පෙනේ කරලා ටිකක් පිඹලා එහෙම කළා නම් කවුරුවත් ලං වෙන්නේවත් නැහැ. අපි ලණුවක් ගත්තත් එහෙමනේ. ලණුව අපිව හපා නොකන තාක්කල් අපි ලණුවට බය නැහැ. හැබැයි හපා කරනවා නම් අපි ලණුව අල්ලන්න හරි බයයි. ඉතින් ණයත් දෂ්ට නොකරන තාක්කල් බය වුණේ නැහැ. නමුත් ඉතින් ධර්මිටියේ තියලා ගැට ගන්නකොට කොච්චර වේදනාවයිද? ඒ තරම් වේදනාව ඉවසන්නේ මේ සංසාරයෙන් එතර යන්න ඕනේ නිසා. ඒින්ද තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නැහැ කියලා සඳහන් කරනවා සංසාරේ කෙරවල කරන්න ඕනේ හින්දා. ඒ නිසායි මම සඳහන් කළේ අපිටත් නොඑක් ආකාරයේ හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් මට අනර්ථයේ පිණිස නම් හේතු වෙන්නේ. ඒක භාවිතා නොකරම තමයි ඉන්න ඕනේ. ඒ වාගේ කාරණා රාශියකුත් අපිට හිතන්න මේ තැන්වල කරුණු සඳහන් වෙලා තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ හුඟක් තියෙන දේවල් අපිට පැහැදිලි කරපුවා භාග්‍යතුන් වහන්සේ ටිකක් අහලා හුඟක් හිතන්න තියෙන තැන්. බණ අහනකොටත් එහෙමයි. ටිකක් අහලා හුඟක් හිතන්නයි තියෙන්නේ. මොකද සියලුම කාරණා දේශනාවක් තුළින් විස්තර කරන්න බෑනේ. මේ වාගේ හැකියාවන් තියෙන කෙනෙක් සසරෙන් එතර වීම සඳහා තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නැහැ කියලා කියහම ඒක ඔස්සේ අපිට බොහෝ දේවල් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට තමයි මේ සසර කෙරවල කරන්නත් පහසු. ඉතින් මේ අතිරේක කාරණාවක් නාගයෝ පිළිබඳව දැනගන්න සිහිපත් කරන්න යෙදෙන කෙටියෙන්. බිම්බිසාර මහරජුරුවන්ගේ පූජාව වගේ දෙගුණයක පූජාවක් තමයි ලිච්ඡවි රජවරු සූදානම් කරලා තියෙන්නේ. රජුරුවන්ට වඩා හැම පැත්තෙම උසස්. ඒකට හේතුවක් තියෙනවා. බිම්බිසාර රජුරුවන්ට යොදුන් 5ක් තුල පූජාව පවත්වන්න ඕනේ. ඒ කියන්නේ දල වශයෙන් 70ක්ම 50ක් විතර. නමුත් ගංගා නදියේ එහා පැත්තේ ඉඳලා විශාලා මහනුවරට තියෙන්නේ යොදුන් 3යි කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ සතපුම් දල වශයෙන් 30ක් විතර. ඉතින් ඒ නිසා පන්සල් 3ක් ඒ ඇයත් හදලා තියෙනවා. අපි මුල් දේශනාවේ පැහැදිලි කළා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි. ඊට වඩා වදින්නේ නැහැ. යොදුනක් වැඩලා නතර වෙනවා. එතකොට එතන පන්සලක් හදලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාට වැඩෙන්න. එහෙම පන්සල් 3ක් මේ යොදුන් 3 ඇතුලේ හදලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වඩින නැව ගංගා නදියේ විශාලාව පැත්තේ ඉවුරට ලං වෙනකොට සර්වාභරණයෙන් සැරසිච්ච විශාලා මහනුවර ලිච්ඡවි රජේ ජලයේ ගිලෙමින් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න පෙර ගමන් එනවා. භාග්‍යතුන් වහන්සේ සහිත නැව ගංගා නදී එහා ඉවුරට ලං වෙනවත් එක්කම මහා ධාරානිපාත මේඝ වලාවන් විදුලි එළි වලින් එති කළු මේඝ වලාවන් නැගෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ නැවෙන් නැගිටලා ගං ඉවුරට සිරිපා ධාතුව තබනවත් එක්කම ධාරානිපාත පොකුරු වෙහි ඇද හැලෙන්න පටන් ගත්තා. එතෙන් විශාලාවට තියෙන බය මොනවද? ත්‍රිවිධ බයක් නේ තිබුණේ. පළවෙනි එක දුර්භික්ෂ බය. දුර්භික්ෂය නිසානේ අනික් බය දෙකම ඇති වුණේ. අමනුෂ්‍ය බය, රෝග බය. නැත්නම් රෝග බය, අමනුෂ්‍ය බය මේවා ඇති වුණේ මේ ප්‍රධාන කාරණාව දුර්භික්ෂය. වතුර නැතුව ගියා. වතු පිටි කුඹුරු යායවල් විනාශ වෙන්න පටන් ගත්තා. මිනිසුන්ට කෑම නැතුව ගියා. මිනිසු මැරෙන්න පටන් ගත්තා. මුලින් නම් මල කඳන් ටික අහක දැම්මා. නමුත් ගෙවල් ඇතුලේ 7-8 දෙනා මැරිලා වැටෙනකොට මේ මල කඳන් අයින් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මුලින්ම රෝග බය. දැන් දුර්භික්ෂය ඇති වුණා. ඒ නිසා ලෙඩ වුණා. මිනිස්සු මැරුණා.
මැරිච්ච මල කඳන් වල ඒව වලලන්න කෙනෙක් නැහැ. ඒ විස වාතයට එකතු වුණා. අහිවාතක කියලා විසක් වාතයෙන් හමනවා. අහි කියන්නේ සර්පයාටනේ. සර්ප විස වගේ විසයි. ආග්‍රහණය වුණාම මැරෙනවා. ඉතින් මල කඳන් ගොඩ ගැහෙන නිසා අමනුෂ්‍යත්වයට ඇති වුණා. ඒ නිසා තවත් තත්ත්වයේ උත්සන්න වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව එහා යුරේ තබනවත් එක්කම මේ දුර්භික්ෂය එතනම නිමා වුණා. ධාරානිපාත පොකුරු වෙහි. මොනවටද මේ පොකුරු වෙහි කියලා කියන්නේ? පොකුරු වෙහි කියලා කියන්නේ තෙමෙන්න කැමති අය තෙමෙනවා. තෙමෙන්න අකමැති අය තෙමෙන්නේ නැහැ. කැමති අය විතරයි තෙමෙන්නේ. මේ පොකුරු වෙහි වහින්නේ භාග්‍යතුන් වහන්සේගේ පිනට. පිනට වැටෙන වෙහි. එහෙනම් කැමති කෙනෙක් තෙමෙනවා, අකමැති අය තෙමෙන්නේ නැහැ. මහ ධාරානිපාත වරුසාවේ යනවා. කුඩයක්වත් නැහැ. ඔවුන් තෙමෙන්නේත් නැහැ. මොකද තෙමෙන්න අකමැති නිසා. එහෙනම් මේ පිනට වහින වෙහි කාටවත් බාධා කරන්නේ නැහැ. ඉතින් මේ ධාරානිපාත පොකුරු වෙහි ඒ වෙලාවෙම වැක්කුරුණා කියලා කියහම පළවෙනි ජල ධාරාව මිනිසුන්ගේ ධන මට්ටමට එනවා. දෙවෙනි ජල ධාරාව මිනිසුන්ගේ ඉන මට්ටමට එනවා. තුන්වෙනි ජල ධාරාව මිනිසුන්ගේ පපුව ගෙල මට්ටමට වගේ එනවා. විශාලාවේ තියෙන මල කඳන් ඇතුළු සියලුම කුණු මේ ජලයෙන් අරගෙන ගිහිල්ලා ගංගා නදියට දානවා. භාග්‍යතුන් වහන්සේ වඩින්නත් කලින් විශාලාව පවිත්‍ර බිමක් වෙලා ඉවරයි. ඉතින් මේත් සමගම මහ විශාල දෙව් පිරිස් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට විශාලාවට රැස් වෙනවා. එතකොට මේ තරම් වේගෙන් එච්චර ඉක්මනට වැස්ස වහිනවද කියන කාරණාව කෙනෙකුට හිතෙන්න පුළුවන්. අර වලාහක සංයුත්තකේ එහෙම අපූර්වට ඒ කරුණ පැහැදිලි කරලා තියෙනවා. තලකූටක වාසී මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනකට ආපු වැස්ස වලාහක දෙවියෙක් රහතන් වහන්සේට වැඳලා රහතන් වහන්සේගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. රහතන් වහන්සේ අහනවා ඔබ කවුද කියලා. ස්වාමීනි මම වැස්ස වලාහක දෙවියෙක්. රහතන් වහන්සේ අහනවා එහෙනම් ඔබලා නේද වෙහි වස්සන්නේ? එහෙමයි ස්වාමීනි. වස්සන්න පුළුවන්ද දැන් කියලා ඇහුවා. අහසේ එක වලාකුලක්වත් නැහැ. පුදුම ග්‍රීෂ්ම කාලයක් කියලා සඳහන් කරන්නේ. ඔබලගේ ආනුභාවයෙන් නේද වහින්නේ කියලා අහපුවාම තෙමෙනවද ස්වාමීනි කියලා අහනවා. මේ අහන මොහොතට වලාකුලක්වත් නැහැ වහිනවා. තෙමෙනවද ස්වාමීනි? ඊට පස්සේ කියනවා තෙමෙනවා කියලා. කියන්නේ සිතුවිලි මාත්‍රයෙන් වස්සනවා කියන එකයි. එහෙම කියලා මේ දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි එහෙනම් පන්සල ඇතුළට වඩින්න කියලා. රහතන් වහන්සේ දෙපා දෝවණී කරගෙන දෙපා පිහගෙන පන්සලට ඇතුල් වෙනකොට මේ දේව පුත්‍රයා ගීතිකාවක් කියලා අත අහසට ඔසවනවත් එක්කම යදුන් 3ක විතර විශාල කළු වලාකුලක් නැගිලා ධාරානිපාත වැස්සක් වැක්කුරුණ කියනවා. රහතන් වහන්සේට කුටියට යන්න උනේ තෙමීගෙන කියලා කියන්නේ. ඒ තරම් වේගෙන් වෙහිවස්සන්න පුළුවන්. ඉතින් දෙවියන්ගේ ආනුභාවයෙන්ුත් වහිනවා. නාගයන්ගේ ආනුභාවයෙන්ුත් වහිනවා. මේ ආදි වශයෙන් වෙහි වහින ආකාර 8ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මාරයාගේ ආනුභාවයෙන්ුත් වහිනවා. ඍතුව නිසත් වහිනවා. ඒ වගේ ආකාර 8ක් සඳහන් කරනවා වෙහි වහින්නේ. ඉතින් ධාරානිපාත පොකුරු වෙහි වැටුණා. විශාලාව පවිත්‍ර වුණා. රජවරු මහා පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළා. යොදුනෙන් යොදුන භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට දවස් 3කින් වැඩම කළා. කූටාගාර ශාලාව මනාව දෙව් විමනක් වගේ සරසලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්දයන් වහන්සේට කතා කළා. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ දන් වළඳන පාත්‍රයට පැන් අරගෙන රතන සූත්‍රයෙන් පිරිත් කරලා ආනන්ද හාමුදුරන්ට සඳහන් කළ ආනන්ද මේ පැන් විශාලා මහනුවර පවුරු වලලු 3 අතරේ ඉහින්න කියලා.
ලිච්ඡවි රාජකුමාරවරු ආනන්දයන් වහන්සේත් එක්ක එකතු වුණා. ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයෙන් ගත්ත පැන්. මොකද මේ මහා නුවරකට පැන් ඉහින්න ඕනේ. ඉතින් මේ පාත්‍රයේ පැන් ඇති වෙයිද? ඒක නිසාම වෙන්න ඇති භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයෙම දුන්නේ. ඒ පාත්‍රය පුරවපු පැන් මේ මුළු නගරයටම ඉහළ ඉවර වෙනකන් නොසිඳෙන නිසා. ඉතින් සඳහන් කරන ආනන්දයන් වහන්සේ යං කිංචි විත්තං ඉදවාහුරංවා කියන ගාථාවේ යං කිංචි කියලා කියනකොට පැන් ටිකක් අරගෙන අහසට විසි කළා කියලා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොටත් මහේශාක්‍ය දෙවියෝ වඩිනකොටත් විශාලාවේ හිටපු සියලුම අමනුෂ්‍යයෝ වාසල් පවුරු බිඳගෙන දීවා කියලා කියන්නේ. නමුත් තවත් සැඟවිච්ච අමනුෂ්‍යයෝ හිටියා. මේ යං කිංචි කියලා පැන් ටික අහසට විසි කරනවත් එක්කම මේ ජල බින්දු සේරම ගිහිලා තාමත් සැඟවිලා ඉන්න ප්‍රබල අමනුෂ්‍යයන්ගේ හිස මත වැටෙනවා. සඳහන් කරනවා මේ පිරිත් ඇහෙනකොට අමනුෂ්‍යයන්ට ඉන්න බෑ පිච්චෙනවා කියලා. ආන් ඒක නිසා 4 වාහල්කඩින් වාසල් පවුරුත් බිඳගෙන ඔවුන් පැනලා දුවන්න පටන් ගත්තා කියලා කියන්නේ. බලන්න මේ වටිනා සූත්‍රයේ කොයිතරම් ශ්‍රේෂ්ඨ සූත්‍රයක්ද. දැන් මේ සූත්‍රයේම දේශනා කරලාද මේ අමනුෂ්‍යෝ යන්නේ? යං කිංචි කියලා විතරයි කිව්වේ. ඊළඟ පදේ කියලා පැන් ටික එහිනකොට විශාලාවේ ලෙඩ වෙලා හිටිපු සියලුම මිනිස්සුන්ගේ අගට මේ වතුර වැටෙනවා. පිරිත් පැන් වැටෙනවා. හරියට නිකන් දිව්‍යමය ඖෂධයකින් සුවය දුන්නා වගේ සියලුම ලෙඩ සුවපත් වෙලා වුන් නැගිටිනවා. මොකද්ද මේ ආශ්චර්ය කියලා හොය ආනන්දයන් වහන්සේ පිරිත් දේශනා කරනවා දැකලා සුවඳින් මලින් ආනන්දයන් වහන්සේට පූජා පවත්ව මේ සියලු දෙනාම ආනන්දයන් වහන්සේගේ පිටිපස්සෙන් ගමන් කර මුළු විශාලාවටම පැන් ඉහලා ආනන්දයන් වහන්සේත් කූටාගාර ශාලාව ගාවට වැඩම කළා. සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු විශාල දෙව් පිරිසක් භාග්‍යතුන් වහන්සේ ළඟින් වාඩි වුණා කියලා කියනවා. රජවරුත් වාඩි වෙලා ආනන්දයන් වහන්සේ ඇතුළු විශාල පිරිසකුත් වාඩි වෙලා. විශාලාව දැන් බොහොම පවිත්‍රයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් 7 වතාවක් දේශනා කොට වදාළ අති ගාම්භීර වූ දේශනාව ඒ වෙලාවේ මේ රැස් වෙච්ච සියලු දෙනාම ඉදිරියේ මේ රුවන් සූත්‍රයේ දේශනා කොට වදාළා. ඉතින් මෙතන ඉඳලා අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ රතන සූත්‍රයේ ගාථාවල් වල අන්තර්ගත වෙලා තියෙන දහම් කරුණු මොනවද? ඒ ධර්ම කාරණාවන් අපේ ජීවිතයට කොයිතරම් වටිනවද? ඒ ධර්ම කාරණාව භාග්‍යතුන් වහන්සේ තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා දේශනා කොට වදාළේ. 4 වෙනි ධර්ම දේශනාවෙන් පළවෙනි ගාථා රතනේ ඉඳලා ඉදිරියට සූත්‍රය අපි සාකච්ඡා කරමු. අදට ධර්ම දේශනාවල තියෙන කාලය නිමා වෙලා නිසා උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන 3 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරන්න බෑ.